නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් තුනුරුවන හදවතේ වඩා හිඳවාගෙන තවත් හෝරාවකට ආසන්න කාලයක් තුල ධර්ම ශ්‍රවණයට නැතිනම් දහම් සාකච්ඡා පිණිස කාලය උදාවනවා. සම්බුදු සිත කාසිරිය උතුම් සදහම් සාකච්ඡාවයි අපි ඔබට සමීප කරමින් ඊටම දයාවෙන් මුණ ගැහෙන්නේ. ඉතින් අපට අනුකම්පාවෙන්ම ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ වැඩම අවදාලා ඒ වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නය හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි ඊළඟට සිහිපත් කරගන්නවා අද සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ පිළිබඳව බිබිල කුරගම්වන කුමාර නිවසේ පදිංචි විශ්‍රාමලත් විදුහල්පති සුදු බණ්ඩා වාසල පින්වන්ත මහත්මයා විශ්‍රාමලත් සෝමාවතී වාසල පින්වන්ත ගුරුතුමිය ඇතුළු පිනැති දූදරු පිරිස සහ මුණුබුරු මිනිබිරියන් ඥාතීන් පිරිස වශයෙන් ඒ පිනැති හැම දෙනා සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වන්ත හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් කැටුව දහම් සාකච්ඡා පිණිස අපි ඉක්මනින්ම කාලය උදා කරගනිමු. ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දිව්‍යංගි දෑමිරෙක වෙන සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි සම්බුදු සිත කසිරියේ මේ දිනවල බුදුරජාණන් වහන්සේගේ උදාර දසබල ඥානයක් වන පරසත්තානම් පරපුග්ගලානං ඉන්ද්‍රිය පරෝ පරියත්තං යථාභූතං පජානාති කියන උදාර අවබෝධය ගැන අපි කතා කරමින් හිටියේ. විශේෂයෙන්ම ඒ උදාර අවබෝධය ඉස්මතු කරලා දෙන්න පුළුවන් බුදු මුවින් ශ්‍රී මුව මඩලින්ම වදාළ සුන්දර බණපද ඇසුරින් අපි එහෙමයි ඉස්මතු කරන්න එතනම කටයුතු කළා. ඊයේ දවසේ අපි විශේෂයෙන්ම ඒ අනිත් සත්වයන්ගේ චිත්තසංතානයේ පවතින මොන මොන ස්වභාවයන්ද ඉන්ද්‍රියන් විදියට පනවල තියෙන්නේ කියන කාරණය අපි ඉස්මතු කළා. ඉන්ද්‍රිය කියන කාරණේ නැත්තම් වාද විවාද ගොඩක් නේ උතන. එහෙමයි ස්වාමීනි. එතකොට ශ්‍රී මුව මඩලින්ම සම්බුදු නෙතින් ශාස්ත්‍රුන් වහන්සේගේ සත්වයන්ගේ චිත්තසංතානවල මේ දකිනවා යම් යම් ස්වභාවයන් මේවා ඉන්ද්‍රියන් කියලා. එතකොට ඒ ඉන්ද්‍රියන් අතර අපි කතා කළා ඊයේ සද්ධා ඉන්ද්‍රිය කියන්නේ කුමක්ද? විරිය ඉන්ද්‍රිය කියන්නේ කුමක්ද? සති ඉන්ද්‍රිය කියන්නේ කුමක්ද? සමාධි ඉන්ද්‍රිය කියන්නේ කුමක්ද? ප්‍රඥා ඉන්ද්‍රිය අද තමයි අපිට කතා කරන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. අපිට ඊයේ ශ්‍රද්ධා විරිය සති සමාධි කියන ඉන්ද්‍රියන් එක්ක අපි කතා කළා ලස්සන දෙයක්. කුමක්ද? මේ දිනවල අපගේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මේ දෙව් මිනිස් ලෝකයට මිනිසුන්ට විතරක් නෙවෙයි එහෙමයි ස්වාමීනි. දෙවියන්ටත් මේ ලෝකෙට දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඈතර කරනවා කියන උදාාර අරමුණකින් කල්ප ගානක් සසරට වැටෙන මහා යුග පුරුෂයෙක් සිටිනවා. සිටින්නේ කවුද? මේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ. පුදුම දෙයක් ඒක. එහෙමයි ස්වාමීනි. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නම් අනේ අපි දරුවන්ගේ දුක දුරු කරනවා කියන අදහසින් කොච්චර කැපකිරීම කරනවද නේ. එහෙමයි. නව බලන්න සම්මා සම්බුදු කෙනෙක් දෙව් මිනිස් ලෝකයාගේම දුරු කරනවා කියන අදහසින් මේ සසරට වැටෙන එකම මහෝත්තමයෙක්.
එවන් මහා පුරුෂයෝ මේ කල්ප 92ටම පින්වත්නි 7 පහළ වෙන්නේ. එහෙමයි ස්වාමීනි. එවන් දෙව් මිනිස් ලෝකයාම ගැන හිතන දෙව් මිනිස් ලෝකයාගේම දුක් දුරු කරනවා කියන උදාාර අදහසකින් ඉන්න මහා පුරුෂය 7 දෙනා ඉන්නේ. මේ මහා පුරුෂයන් 7 දෙනාගේ එක මහා පුරුෂයෙක්ගේ ඒ සියලු ප්‍රාර්ථනා සමෘද්ධිමත් වෙලා එදා වජිරාසන භූමියේදී සම්බුදු බවට පත් වෙද්දී තුන් සම්බුදු ඥානෙ පුදවාගෙන ඒ ගෞතම නමින් බුද්ධ රාජ්‍ය පිහිට වූ එහෙමයි. මේ මහා වීරයන් වහන්සේගේ මහා වීරයන් වහන්සේ දැන් ශාස්ත්‍රුන් වහන්සේ පිරිනවම් පාලා දැන් 2560 සම්පූර්ණ වෙනවා. එවන් යුගයකත් අපට මේ මහා වීරයන් වහන්සේ සිහි කරගෙන පියවරක් තියන්න උදාර පියවරක් තියන්න දැන් අවස්ථාවක් සකස් වෙලා තියෙනවා. කුමද්දී සත්මි දවස් 10ක් පුරාවට ශාස්ත්‍රුන් වහන්සේගේ වගේම මේ ශාස්ත්‍රුන් වහන්සේ නමින් දිවි පිදු ශ්‍රාවකයොත් මේ ලෝකෙ සුලභයි. දුර්ලභයි. එහෙමයි. සුලභ නැහැ දුර්ලභයි. ත්‍රි ශ්‍රාවකත්වයේ ප්‍රතිමූර්තිය තමයි රහතන් වහන්සේලා. ඒ උත්තම රහතන් වහන්සේලා වෙනුවෙන් පියවරක් තියෙන අවස්ථාවක් ලැබලා තියෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන බලෙන් දෙව් මිනිස්ලෝ ශාස්ත්‍රුන් වහන්සේ බලන්න පිරිනුවම් පෑවත් ශාස්ත්‍රුන් වහන්සේ දෙව් මිනිස් ලෝකයා ගැන තියෙන අනුකම්පාව. එහෙමයි ස්වාමීනි. ඒ රහතන් වහන්සේලා මේ මහ පොළොවේ සිසාරා දෙව් මිනිස් ලෝකයා ගැන මහා අනුකම්පාවෙන් පිරිනිවන්ට වැඩියා. ඒත් අනුකම්පාවෙන් ඉතුරු කරනවා ධාතුන් වහන්සේලා. ඒ ධාතුන් වහන්සේලා බැහැ දකින අදහසින් මිනිසු පියවරක් තියයිද පින්පල. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? ඒ කාලේ පුරාවට මිනිස්සු අවුව රස්නේ පීඩා ගෙවල් දොරවල් පවත් අතහැරලා යන්නේ එතකොට නේද? ගෙවල් දොරවල් අතහැරලා යනවා සමහරවිට දූ දරුවෝ අතහැරලා දවසක් ගිහිල්ලා කවුරු වෙනුවෙන්ද ඉන්නේ දැන් මේ? ශාස්ත්‍රඥ වහන්සේ වෙනුවෙන්. කවුරු වෙනුවෙන්ද ඉන්නේ? රහතන් වහන්සේලා වෙනුවෙන්. එහෙනම් දවසක් දරුවෝ අතහැරලා යන්න. දවසක් ගිහි ගෙවල් අතහැරලා යන්න. දවසක් බෙදාගෙන හරියන්න නේද? එහෙමයි ස්වාමීනි. දවසක් ගෙදර අතහැරලා ඉන්න භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ධර්මයේ වෙනුවෙන්. ඒක උදාහර අත්හැරීමක් බවට පත් වේ. ඒ අත්හැරීම ලාමක නැහැ. එහෙමයි. ගෙදර තියෙන සැප සම්පත් සමහරල රත්තරන් බඩු මිල මුදල් ඔක්කොම දාලා යන්නේ සමහර විට. දවසක් අතහරින භාග්‍යතුන් වහන්සේ රහතන් වහන්සේලා වෙනුවෙන්. ඒ අත්හැරීම ලාමක වෙන්නේ. මහා අත්හැරීමකට මුල පුරනවා ඔබ. කොහොමද අත්හරින්නේ? සසර දුක් අත්හරින්නයි. එහෙනම් සසර දුක් පින්වත්නි අත්හරින්න නම් ඒ වගේ උදාර උත්තමයෙක් වෙනුවෙන් දෙව් මිනිස් ලෝකයාම සසර දුකින් ඈතර කරවන්න කල්ප ගාන පෙරම් පුරපු උත්තමයෙක් වෙනුවෙන් අපට යම් දෙයක් අත්හරින්න බැරි නම් අර වගේ සසර දුකක් අත්හරිනවා කියන එක නම් එනවා කියන එක ලේසි නෑ. එහෙමයි ස්වාමීනි. දැන් භාග්‍යතුන් වහන්සේ කාලේ 80 මහා ශ්‍රාවකයෝ උනේ කල්ප ගාන සසරේ මහ බෝසතාණන් වහන්සේත් එක්ක එකට පෙළ ගැහිච්ච උත්තමයි. අනිත් සියලු දේවල් ඔක්කොම අතහැරියා මහ බෝසතාණන් වහන්සේත් එක්ක තුලා හිටියා. බලන්න මේ කට්ටිය 80 මහා ශ්‍රාවකයෝ වෙලා ඒ උත්තමයෝ නිදහස් වුණා. එහෙනම් අපිට බැරියයි මේ ජීවිතේ මේ ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන් දවසක් ඉඩම අතහැරලා ගෙවල් දොරවල් දවසක් අතහැරලා ඉන්නවා අපි. එහෙමයි. මිල මුදල් දවසක් අතහැරලා ඉන්නේ අපි. බඩගින්න දවසක් අතහරිනවා. පිපාසය දවසක් අතහරිනවා. නේද? ඒතර මිතුවක් කාල දැන් 275 පුරාවට අපිට ගුණ කියු මහා අරහත් සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දවසක් ඒ ඔක්කොම අතහැරලා ඉන්නේ පොලිමකට වෙලා ඉන්න. එහෙමයි ස්වාමීනි. නේද? ඒතර කෝ තාන්න මාන ඔක්කොම අතහරින්න ඕන. අපි අසවල් කෙනා කියලා එහෙම බෑනේ. මං අසවල් ස්ථානයේ ප්‍රධානියා. මං අසවල් සේවය කරන කෙනා. අසවල් මං ප්‍රසිද්ධ කෙනා. ඒ ඔක්කොම බිමට දාලා තියෙන කවුරු වෙනුවෙන්ද? භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන්. රහතන් වහන්සේලා වෙනුවෙන්. ලේසිද ඒක අත්හරින්න? එහෙමයි. ලේසි නෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපිට අත්හරින්න පුළුවන්කම තියෙනවා. තමන්ගේ ප්‍රසිද්ධිය, තමන්ගේ තත්ත්වය, තමන්ගේ ධනය අත්හරින්න පුළුවන් නම් දවසක්
එහෙම අතහැරලා පොහොතේ රැකපු අවස්ථාවක් තියෙනවා මට මතකයි. ජාතක කතාවක තියෙනවා මේ සක්දෙවිඳු. ඒ ඔක්කොම යසීසුරු අතහැරලා කියන ඊට පස්සේ සක්දෙවිඳුයි නාගයෙකුයි රටේ රජතුමයි තව කීප දෙනෙක් ඉන්නවා උතන මට මතක හිටියේ. එහෙමයි ජාතක කතාවක ස්වාමීනි. තියෙන්නේ. එහෙමයි. කොහමද අද පොහොතේ රකින්න කියලා අහනවා. ඊට පස්සේ කියනවා අද දවසේ මම මගේ රජතුමා කියන මගේ මේ රාජ්‍ය බලයට හිත පිහිටවන්නේ නැතුව මම අද පොහොතේ රැගෙන ඉන්නවා කියනවා. දැන් මේරෑ මගේ හිතට එනවා කියනවා මේ රාජ්‍ය අල්ලගනීද රජකම නැති වෙයිද මගේ යස ඉසුරු නැති වෙයිද ඔක්කොම සිතුවිලි අතහරිනවා කියන අද පොහොතේ වෙනවා. එහෙමයි ස්වාමීනි. බුද්ධෝත්පාදයක් කාලයක් නැති කාලෙක මේ. සක්දෙවිඳු කියන මගේ ඉසුරුමත්කම ඔක්කොම අතහැරලා කියන මං අද දවසේ මේ පොහොතේ ගත කරා. ඊට පස්සේ නාගයෙක් කියනවා අපේ ප්‍රධාන ආහාරයක් කියන තුරුකුස්සෙක් කියන ගුරුල්ලෙක් කියනවා. එහෙමයි. ගුරුල්ලා ගැන හැමතිස්සෙම දේශයෙන් එනකොට ගුරුල්ල තමයි නාගයව අල්ලන්නේ. මේ ගුරුල්ලෙකුත් එදා උපහොතේ රකින්නවා. මේ ගුරුල්ල ගැන මම දේහයක් උපදින්න දෙන්න තමයි කියන මගේ උපහොතේ ආරක්ෂා කරන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් ඊට පස්සේ ගුරුල්ල කියනවා අපි ප්‍රධාන හිතේ ඇති වෙන කෑදරකමක් තමයි නාගයන්ට. මේ නාගය ගැන මගේ හිතේ කෑදර හිතක් උපදින්න දෙන්න නැතු වෙන තමයි කියන අද මම දවස ගත කරන්නේ. එහෙමයි ඒ කාලේ උපහොතේ ආරක්ෂා කළේ. එහෙමයි. දැන් ඔය උපහොතේට කට්ටිය හොඳට සීල් සීලය අධිෂ්ඨාන කරගෙන නේද? අපි ආජීවශ්ටමක සීලය වගේ සමහරට උපහොත සීලයක් නම් බැරි වෙන්න පුළුවන්. මොකද වෙලාවට ආහාර ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. කෙනෙකුට පුළුවන් නම් ගෙදර පොඩි දෙයක් හදාගෙන ඇවිල්ලා උපහොතෙත් ආරක්ෂා කරගෙන එදා දවසේ ශාස්ත්‍රඥ වහන්සේ වෙනුවෙන් රහතන් වහන්සේ වෙනුවෙන් කැප කරන්න. ස්වාමීනි පේවිලා. එහෙමයි. පේවිලා. අපි ලස්සන කරුණක් ඔබට මේ කාලේ සිහි කරන්නේ මං හිතනවා ඉතින් කවුරු එක්කෙනෙක් හරි මේක ප්‍රයෝජන ගන්නේ කියලා. එහෙමයි ස්වාමීනි. ඒ පේවීම ලාමක නැහැ. ස්වාමීනි මේ මොහොතෙත් මේ දහම් ආවාදේ ශ්‍රවණය කරන මොහොතෙත් අපිට ඒ සඳහා හිත පිහිටවාගෙන ඒ කොච්චර දෙයක්ද නේද? එහෙමයි ස්වාමීනි. ඔබ දිවිපිදුවේ භාග්‍යතුන් වහන්සේටයි. අද දවස් එතකොට ඔබ දීපුදල තියෙන කවුරු වෙනුවෙන්ද? බුදුරජාණන් වහන්සේ ඉඩම් කඩම් මිල මුදල් ධනෙ දරුවෝ නැති වුණත් කමන්නේ කියන අදහසින් එතකොට එන්නේ. ඒතර කලබල කරගෙන ඉන්න එපා. මේ කියන්නේ නැත්නම් ගෙදර ගහ බැනගෙන එහෙම නෙවෙයි කට්ටියත් එක්ක කතා බහ කරලා ඒ කට්ටියත් උනන්දු කරවලා එතකොට අපි සාමකාමී සිතින් එන්න ඕන පෙළ ගැහෙන්න. එහෙමයි ස්වාමීනි. එහෙම ආවොත් ඇවිල්ලා මේ විදිහට ඉවසීමෙන් ඉන්න පුළුවන් නම් අන්න එතන පොලිමට එකතු වෙච්ච මොහොත නම් තමන්ගේ ධනෙ මිල මුදල් ඔක්කොම අතර තාන්න මාන්න ප්‍රසිද්ධිය ඔක්කොම අතරින්න ඕනේ. කවුරු වෙනුවෙන්ද එතකොට භාග්‍යතුන් වහන්සේගේ දූවිල්ලක් වෙලා හෝ ඉන්න කෙනෙක්. රහතන් වහන්සේලාගේ දූවිල්ලක් වෙලා හෝ ඉන්න කෙනෙක්. එහෙම නේද? එහෙමයි. අන්න බලන්න එතකොට ඔක්කොම අතහැරලා තියෙන කවුරු වෙනුවෙන්ද භාග්‍යතුන් වහන්සේ. එහෙම දවසක් දූවිල්ලක් වෙලා ඉන්න පුළුවන් නම් ඔබට. උදාහරණයි ඔබ. ඒ දූවිල්ලක් වෙනුවේ කවුරු දූවිල්ලක් උනේ කවුරු වෙනුවෙන්ද? මේ ලෝකේ උත්තම මනුෂ්‍ය රත්නය වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන්. රහතන් වහන්සේලා. එහෙම දුහවිල්ලක් වෙලා ධර්මය අවබෝධ කරපු උත්තම මනුෂ්‍ය රත්නයක් ගැන අද කතා කරන්නේ. එහෙමයි ස්වාමීනි. අපි දේශනා මුල පුරන්නේ කොහොමද? භාග්‍යතුන් වහන්සේගේ අසිරිමත් උත්තම පරසත්තානම් පරපුග්ගලානම් ඉන්ද්‍රිය පරෝ පරියත්තං යතා භූතං පජානාති. ඉන්ද්‍රියන් දකින්න පුළුවන් ශාස්ත්‍රුන් වහන්සේ රජ කෙනෙක් දුහවිල්ලක් වෙලා ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන් ගිහිගේ අතහැරලා ඉන්න රජ කෙනෙක් වෙනුවෙන් ශාස්ත්‍රුන් වහන්සේ හොයාගෙන යනවා. එහෙමයි ස්වාමීනි. ඊවන් සොඳුරු කතා පුවතක්. රජකම් අතහැරලා එන මේ උදාර පුරුෂයා වෙනුවෙන් ශාස්ත්‍රුන් වහන්සේ පියවරක් තියෙනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අරබයා උදෙසා සියලු දේ අතහරිනවා කියන්නේ මොන තරමින් හදවතේ ඒ රජතුමාගේ. දැන් බලන්න එතකොට එහෙනම් ඒ උත්තමයාගේ ගුණයක් තියෙනවා නම් ශාස්ත්‍රුන් වහන්සේගේ පියවර එසවෙන්නේ නැද්ද ඒ උත්තමයා වෙනුවෙන්? එහෙමයි ස්වාමීනි. ගුණයක් තියෙන කෙනා වෙනුවෙන් ශාස්ත්‍රුන් වහන්සේගේ පියවර එසවෙනවා. ඔබට සසරේ යද්දී සත්පුරුෂය දැන් ශාස්ත්‍රුන් වහන්සේගේ පියවරත් ඔබ වෙනුවෙන් එසවෙන මේ ඒ ගුණේ තියෙන කෙනා වෙනුවෙන් එසවෙනවා නම් රහතන් වහන්සේගේ පියවර එසවෙන්නේ නැද්ද? ගුණේ තියෙන කෙනා වෙනුවෙන් එසවෙනවා. එහෙමයි ස්වාමීනි. සත්පුරුෂයන්ගේ පියවර එසවෙන්නේ නැද්ද ඔබ වෙනුවෙන්? ඒ ගුණේ තියෙන ඔබේ ගාව තියෙනවා නම් එසවෙනවා. ගුණයයි පුරන්ට. එහෙමයි ස්වාමීනි. මොකද්ද මේ උත්තමයේ තියෙච්ච ගුණේ? ශාස්ත්‍රුන් වහන්සේ දැකලා නැහැ. අහලා තියෙනවා.
ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ ජේතවනයේ සවැත් නුවර වැඩ ඉන්නවා කියලා රජකම අතහරිනවා. අන්න ඒ ගුණයට එන්නේ. එහෙමයි ස්වාමීනි. රජකම් අතහැරලා ධනය අතහැරලා බලය අතහැරලා දැන් රජ කෙනෙක් ගිහි අතහැරලා එනකොට බයක් ඇති වෙන්නේ නැද්ද? දැන් මම අල්ලගෙන මාව මරයිද? ඇති වෙනවනේ අනිවාර්යයෙන්. එහෙමයි ස්වාමීනි. ජීවිතේ පරදුවට තියලා ඉන්නේ. ශාස්ත්‍රඥ වහන්සේ. ඔබත් එහෙනම් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ජීවිතේ පරදුවට තියලා ඉන්නේ. ජීවිතේ පරදුවට සියල සෑය වඳින්න යන්න, බෝධිය වඳින්න යන්න භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන්. ශ්‍රීපාද කරුණා කරන ශාස්ත්‍රඥ වහන්සේ වෙනුවෙන්. සසරදී ඔබ වෙනුවෙන් ශාස්ත්‍රඥ වහන්සේ පියවරක් තියයි. රහතන් වහන්සේලා ඔබ වෙනුවෙන් පියවරක් තියයි. ඒ ගුණයට. සත්පුරුෂය ඔබ වෙනුවෙන් පියවරක් තියයි. සත්පුරුෂ දෙවිවරු ඔබ වෙනුවෙන් පියවරක් තියයි. අසත්පුරුෂය කොච්චර පිරිවරාගත්තත් තරන්නේ නැහනේ. රොද බැඳගත්තත් තරන්නේ නැහනේ. සත්පුරුෂයෙක් තමයි වෙනුවෙන් පියවරක් තියන්නේ නැත්තම්. සත්පුරුෂයෙක් පියවරක් තියනවා සත්පුරුෂ ගමනකට ඔබ පියවර තියුවා. එහෙමයි. ඒ සත්පුරුෂ ගමනට පියවර තියන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. ස්වාමීනි දැන් ඒ රජතුමන්ගේ විස්මිත මේ ශ්‍රද්ධාව අපිට මේ මොහොතෙත් අපේ හිතෙත් මේ අනුමෝදනා සිතුවිලි ඇති කරනවානේ ස්වාමීනි. අනිවාර්යයෙන්ම. එහෙමයි. ඒ පරිද්දෙන් ස්වාමීනි ඒ පරිද්දෙන් නොවුණත් මේ ධාතු වන්දනාව පිණිසවත් පේවිලා සකස් වෙලා සූදානම් වන කෙනෙක් දකින අයටත් දෙවියන්ටත් කවර සතුටක් අනිවාර්යයෙන්. එහෙමයි ස්වාමීනි. ඒතර ඔබ මේ වෙලාවේ ඒ පෝලිං වල ඉන්නකොට ආහාර පාන නැත් සමහර අඩු වෙද්දී පිපාසය ඇති වෙද්දී අවුව වෙද්දී රස්නේ එද්දී සමහර තව කෙනෙක් පෝලිමෙන් පැනලා යද්දී ඒ හැම තැනකදීම සංවර වෙච්ච හිත ශාස්ත්‍රඥ වහන්සේලෙන් තියාගන්න. රහතන් වහන්සේලා සිහි කරගෙන සංවර වෙච්ච හිත තියාගන්න. දමණය වෙච්ච හිත තියාගන්න. ඔබ රකින්නවා. සසර පුරා සත්පුරුෂය ඔබ වෙනුවෙන් පියවර තියෙනවා. ඒ පිනෙන් කරන්නේ. එහෙමයි. ඒ පිනෙන් කරන්නේ ඒක. සසර පුරා සත්පුරුෂ දෙවිවරු ඔබ වෙනුවෙන් පියවර තියෙනවා. සසර පුරා රහතන් වහන්සේලා සමහරට ඔබට මුණ ගැහෙද්දී පියවර තියයි. ඒකනේ අඟුලිමාල වෙනුවෙන් මේ මිනිමරණ අඟුලිමාල වෙනුවෙන් පියවරක් තියෙනවා ශාස්ත්‍රඥ වහන්සේ. ඒ පුණ්‍ය බලයකට වෙන්නේ ඒක. හැම කෙනා වෙනුවෙන් පියවර තියන්නේ. එහෙමයි. හැම කෙනා වෙනුවෙන් පියවර තියලා නැහැ. හැබැයි හරි ආශ්චර්යයි. ඒ නිසා මේ උදාාර සසර පුරා සත්පුරුෂය ඔබ වෙනුවෙන් පියවර තබන පිනක් තමයි ධාතු දෙක බලා වන්දනා කරගෙන. හැබැයි උදාාර ගුණේ පිළිట్లా යනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒකට ඔබ උනන්දු කරවමින් පින්වත්නි අද දවසේ මේ සත්පුරුෂයේ ගුණේ පිරු සත්පුරුෂයේ සුන්දර කතාවක් තමයි ඔබට මේ ඉලි දැක්වෙන්නේ අද. හරි පුදුමයි පින්වත්නි. එතකොට මේ ශාස්ත්‍රඥ වහන්සේගේ මේ උදාාර පුරුෂයන් දමනය කරන මේ ගුණේ ගැන කතා කරද්දී අපිට ඊයේ කතා කරන්න බැරි වුණා එක දෙයක් උමද්ද මේ අපි මහත්තයා අර මේ පුරුෂයන්ගේ ද ඉන්ද්‍රිය ගැන කතා කළානේ. එහෙමයි ස්වාමීනි. පුරුෂයන්ගේ ඉන්ද්‍රිය ගැන කතා කරද්දී අපිට බැරි වුණා මොන ඉන්ද්‍රියන්ද කියලා අපි ඒක යම් ප්‍රමාණයක් විස්තර කළා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන්නේ මොන ස්වභාවයද? විරිය ඉන්ද්‍රිය කියන්නේ මොන ස්වභාවයද? සති ඉන්ද්‍රිය කියන්නේ මොන ස්වභාවයද? සමාධි ඉන්ද්‍රිය කියන්නේ මොන ස්වභාවයද කියලා යම් ප්‍රමාණයකට කෙටියෙන් අපි විස්තර කළා. කුමක් නිසාද? දහම් කැඩපතේදී මම ගොඩක් ඒක කතා කරලා තියෙන නිසා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ අද එතකොට අපි කතා කරන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය ගැන. ශාස්ත්‍රඥ වහන්සේ දකින්න මේ ප්‍රඥා ඉන්ද්‍රිය. එතන මේ සද්ධා ඉන්ද්‍රිය ගැන මේ දෙව් මිනිස් ලෝකයට කතා කරන්නේ කවුද? ශාස්ත්‍රඥ වහන්සේ. එහෙමයි. දෙව් මිනිස් ලෝකයට රැකවරණය සලසන විරිය ඉන්ද්‍රිය ගැන දකින්නේ ශාස්ත්‍රඥ වහන්සේ. දෙව් මිනිස් ලෝකයට රැකවරණය සලසන සති ඉන්ද්‍රිය දකින්නේ ශාස්ත්‍රඥ වහන්සේ. දෙව් මිනිස් ලෝකය ආරක්ෂා කරන සමාධි ඉන්ද්‍රිය දකින්නේ භාග්‍යවතුන් වහන්සේ. හරි ආශ්චර්යයි. අද කතා කරන්නේ ශාස්ත්‍රඥ වහන්සේ දැක්ක දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් තුළ උපදවන්න පුළුවන් ප්‍රඥා ඉන්ද්‍රිය ගැන. මේක පුදුම ආශ්චර්යමත් ඉන්ද්‍රියක්. කුමද්ද පින්වත් මහණෙනි ප්‍රඥා ඉන්ද්‍රිය කියන්නේ මොන වගේ මනස තුළ කැරකෙවෙන මොන වගේ ස්වභාවයක්ද? මහල්නි මෙහිලා හරි ශ්‍රාවකයා ප්‍රඥාවන්ත වේ. හට ගැනීමත් නැතිවීමත් දැකීමට සමර්ථ ප්‍රඥාවෙන් යුක්ත වේ. හට ගැනීමත් නැතිවීමත් දැකීමට සමර්ථ ප්‍රඥාවෙන් යුක්ත වේ.
ආර්ය වූ තියුණු අවබෝධය ඇති කරවන උතර බලන්න තමන්ගේ හිත තුල හට ගැනීමයි නැතිවීමයි දකින්න පුළුවන් කුසලතාවයක් සුළු විදියට හරි තියෙනවා නම් ඒක ප්‍රඥාවටයි. එහෙමයි ස්වාමී. සමහරට ඔබට මෙහෙම එකක් ඇති වෙන්න පුළුවන්. සමහර තරුණ රූපය ජරාවට පත් වෙලා වියපත් වෙලා යනව නේද කියන පුංචි වැටහීමක් ඇති. ඒකත් ප්‍රඥාවටයි. එහෙමයි ස්වාමී. මේ විඳින සැප ඇති වෙනවා මේව නැති වෙලා යනව නේද කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්. ඔබට මානසිකත්වය පොඩ්ඩක් හරි ඉතලා තියෙනවා. ඒක ප්‍රඥාවටයි. ඉපදුණු සත්‍යය මැරෙනව නේද? මැරිච්ච සත්‍යය උපදිනව නේද? ඉපදුණු සත්‍යය ආයෙත් මැරෙනව නේද කියලා ඔබට පුංචි හරි වැටහීමක් තියෙනවා ප්‍රඥාවටයි. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාවටයි. මේ ඇස කරනාසි දිවකය මනස උපදිනවා පවතිනවා නැති වෙලා යනව නේද කියලා ඔබට යම් පුංචි වැටහීමක් ඇතිලා තියෙනවා ප්‍රඥාවටයි. ප්‍රඥාවටයි. එහෙමයි. අන්නේ හැකියාවට කියන ප්‍රඥාව ප්‍රඥා ඉන්ද්‍රියක් විදිහට වැඩෙන්න එතකොට තමයි. මේ හඳුන්න ගන්න දේවල් හිතන සිතිවිලි පවා උපදිනවා මේව නැති වෙලා යනව නේද? එහෙමයි. ඒතර බලන්න මේ ප්‍රඥාව අවදි කරන්න පුළුවන් කෙනෙකුට එතකොට මේ කියන දහම් පරයය. බලන ශාස්ත්‍රුණාසි බලන මේ පුද්ගලයාට මේක තියෙනවද කියලා. බලලා තමයි ඒකට මේ පුද්ගලයාට දහම් පරයය ඉස්මතු කරන්නේ. දැක්ක නේද එතකොට? ඊළඟට කියනවා හට ගැනීම නැතිවීම දැකීමට සමර්ථ ගුණයක් තියෙනවා නම් හිත ඇතුලේ. ඒකට කියන්නේ කොහොමද? ප්‍රඥාව. බලන්න ඔබේ හිතේ ඒක තියෙනවද කියලා. ආර්ය වූ තියුණු අවබෝධය. ඒකට කියනවා ආර්ය වූ තියුණු අවබෝධය ඇති කරන මනවින් දුක් ෂය කරන. ඒකෙන් මොකද්ද වෙන්නේ? දුක ෂය වෙනවා ටික ටික. දුක ෂය කළා දාන. ඒ අවබෝධය තියෙනව නම් ඉපදීමට හිතේ නොයල්මක් ඇති වෙනවා සුළු මොහොතකට හරි. ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ඉපදීමට නොයල්මක් ඇති වෙනවා කියලා කියන්නේ. අඩු ගන්න දුගතියට නොයල්මක් ඇති වෙනවා නම් ඒ දුක් ටිකටනේ නොයල්මක් ඇති වෙන්නේ. දුගතිය නිදහස් වෙන්න ඕන කියලා හිතවිල්ලක් ඇති වෙනවා නම්. ඒතර ඒ දුකටනේ නොයල්ම ඇති වෙන්නේ. එහෙමයි. අන්න එක කියන්නේ මනාකොට දුක් ෂය කරනවා එතකොට. ඒ තමයි කෙනා තමයි පින් පුරන්න පටන් ගන්න එතකොට. දැකනේ ඒ කෙනා පින් පුරන්න පටන් ගන්නවා. මේ ප්‍රඥාව කරන කොටගෙන. ප්‍රඥාව කරනකොට කියන. එහෙමයි ස්වාමී. ඒතර බලන්න පින් පුරන්නෙත් එහෙනම් පුංචි හරි ප්‍රඥාවක් තියෙන කෙනා කැමැත්තෙන් සතුටින් පින් කරනවා කියලා කියන්නේ. දැකනේ එතකොට. ඒතර පින් පුරන්න ගියාට පස්සේ ඒතර මේ ප්‍රඥාව හොඳට තියෙනව නම් මොකද වෙන්නේ? ඒ කෙනා අර පිනට කෙලෙස් එකතු වෙන දෙන්නේ. අරුබුද එකතු වෙන දෙන්නේ, ගැටීම් එකතු වෙන දෙන්නේ, තරහ එකතු වෙන දෙන්නේ. තේරුණා නේද? එහෙමයි ස්වාමී. ඒතර අරුබුද එකතු වෙන දෙන්නේ. බලන්න ප්‍රඥාව එතකොට. ඒතර බලන්න දැන් ওই ධාතු නිදානෝත්සව ඉඳගෙන කෙනෙකුට මොකද කරන්න පුළුවන්? ප්‍රඥාව අවදි කරන්න පුළුවන්. ශාස්ත්‍රු වෙනුවෙන් ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන් දැන් හිටගෙන ඉන්නේ. අනිත් එක මොනවා කරගත්තත් අපිට අදාළ නැහැ. යා ප්‍රඥාව අවදි කරගෙන ඉන්න මං ඉන්නේ භාගතුන් වහන්සේ වෙනුවෙන්. එහෙමයි ස්වාමී. ඒතර අනිත් කට්ටිය යන්නේ හැටි නැහැටි අපිට අදාළ නැහැ. මං ඉන්නේ භාගතුන් වහන්සේ වෙනුවෙන්. මං ඉන්නේ රහතන් වහන්සේ වෙනුවෙන්. අන්න එහෙම හිතලා එයා ඊට පස්සේ මොකද වෙන්නේ? හිතේ හට ගන්න ක්ලේශේ දුරු කරනවා. නොසන්සුන්කම දුරු කරනවා. ප්‍රඥාව පෙරට ගන්නවා. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාව පෙරට ගන්නවා. දැක්ක නේද? පිපාසිනෝ කල්පනා කරන සංසාරේ හරක් වෙලා ඉන්නකොට කොච්චර පිපාසයෙන් හිටියද? මං අද භාගතුන් වහන්සේ වෙනුවෙන් පිපාසයෙන් ඉන්නවා. බඩගින්න වෙනවා. කල්පනා කරන සංසාරේනකොට හරක් වෙලා ඉන්නකොට කොච්චර බඩගින්න හිටියද? එළු වෙලා කොච්චර බඩගින්න හිටියද? කමන්නේ මං අද බඩගින්න ඉන්නේ. කොච්චර හරක් වෙලා සංසාරේනකොට හරක් වෙලා කොච්චර හිටගෙන අවුවේ හිටියද? එහෙනම් මං අද භාගතුන් වහන්සේ වෙනුවෙන් හිටගෙන අවුවේ ඉන්නවා. එහෙම නේද? එහෙමයි ස්වාමී. කොච්චර එතකොට සංසාරේ සර්පයෝ වෙලා එළුව වෙලා කුකුල්ල වෙලා දුක් ගැහැට විඳලා තියෙනවද? මං අද දුක් ගැහැට විඳින්නේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන්. එහෙමයි ස්වාමී. මං අද දුක් ගැහැට විඳින්න රහතන් වහන්සේලා වෙනුවෙන්. ප්‍රඥාව අවදි කරනවා. කෙලෙස් ඉස්මතු වෙන්න දෙන්නේ. එහෙමයි. කෙලෙස් විදියටම දකිනවා. එතකොට එහෙනම් ධාතු වඳිමින් ප්‍රඥාව වඩන්න පුළුවන් කෙනෙකුට. ධාතු වැඳ ශාස්ත්‍රුන් වහන්සේ රහතන් වහන්සේ පෙරටු කරගෙන ප්‍රඥාව අවදි කරමින් වාසය කරන්න පුළුවන් කෙනෙකුට. දැක්ක නේද එතකොට මේ? එහෙමයි ස්වාමී. යහපත් දේ ඉදිරියේදී හෝ කෙලෙස් දුරු කරනවා.
සසර දුක් දුරු කර කර කෙලෙස් මේ දුරු කර කර ඔහු භාග්‍යතුන් වහන්සේ ධර්මයේ වෙනුවෙන් ඍජුව නැගී සිටු ශ්‍රාවකයෙක් විදියට. එහෙම ශ්‍රාවකයට වෙන ඉරණම මේ දේශනාවේ තියෙනවා. ඊළඟට විස්තර කරනවා මනවින් දුක්ෂය කරන ප්‍රඥාවෙන් යුක්ත වේ කියනවා. මේ දුකයයි ඒ වූ සැටියෙන්ම දනී කියනවා. අන්න එතකොට ඉපදීම දුකක් කියලා හිතක අවබෝධයක් තියෙනවා නම් ප්‍රඥා ඉන්ද්‍රියටයි තියෙන්නේ. එහෙමයි ස්වාමී. සීතල කියන්නේ දුකට අයිති දෙයක් කියලා අවබෝධයක් තියෙනවා නම් ප්‍රඥාවටයි. රස්නේ කියන්නේ දුකට අයිති දෙයක් මේ දුක. ඒතර ඉපදීමෙන් නිදහස් වෙලා තමයි දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. තේරුණා නේද? එහෙමයි. ඊළඟට මරණය, ශෝක, පරිදේව, දුක්, දුම්නස්, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් සමග එකතු වීම දුකට අයිති දේවල් ඒවා. ඒවා මේ ලෝකේ කොහේ ගියත් ඒවා නොලබා ඉන්න බෑ. ඒතර ඒවා මේ එහෙම තීරුම් අරගෙන ඉන්නවනම් ඒ කිසි දෙයක් ඉදිරියේ හිත කලබල වෙන්න දෙන්නේ නැත්තම් ප්‍රඥාව පෙරට කරගත්තු කෙනෙක්. අපේ හිත වෙන්නේ ওই පොඩි කන්න පොඩ්ඩක් අඩු වෙනකොට සීතල පොඩ්ඩක් නිසා රස්නේ පොඩ්ඩක් නිසා සමහර අරුබුද හදා ගන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. අරුබුද හදාගන්න ප්‍රඥාවයි ඒ වෙලාවේ අවදි වෙලා නැති නිසා. නෑ කියලා කියන්න බෑ කෙනෙකුට. ප්‍රඥාව අවදි වීම නැත්තම් අරුබුදේට මුල් මේ කියන්නේ හැමතිස්සෙම ඉස්සරහට එන අරුබුදේ. ප්‍රඥාව අවදි වෙලා නැත්තම් අරුබුදේ එනවා ඉස්සරහට. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ ලස්සන කාරණාවක් විස්තර කරනවා. මම අද කරන යන දේශනාව ප්‍රඥාව තියෙන අප්‍රමාදී බව පිණිසයි කියන්නේ. එහෙමයි ස්වාමීනි. එන ප්‍රඥාව අවදි වෙලා තියෙන කන් හිත ඇතුලේ කෙලෙස් එක තැවරීමක් නෑ. එයා අප්‍රමාදී කෙනෙක්. ප්‍රඥාව යටපත් වෙච්ච ගමන් මොකද වෙන්නේ? කෙලෙස් තැවරෙන්න පටන් ගන්නවා. එනිසා මේ පින්කමකදී එතකොට දැන් මේ කියන පින්කමේදී වුණත් උදාර පින්කමේදී කෙලෙස් තැවරෙනවා නම් ඒ ප්‍රඥාව අවදි වෙලා නැතිකම තියෙන වෙලාවට. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාව අවදි කරගන්න මේ වෙලාවේදී. එහෙනම් ඔබට ප්‍රඥාව අවදි කරගෙන ඉන්න පුළුවන් සුන්දර මොහොතක්. ශාස්ත්‍රුන් වහන්සේට සත්කාර කරමින් ප්‍රඥාව අවදි කරගෙන ඉන්න. මොන ප්‍රශ්නයාවත් කෙලෙස් එක තැවරෙන්න දෙන්නේ නැහැ. ස්වාමීනි මේ සියල්ල දුකට අයිති බවත් හට ගැනීමක් සහ නැතිවීමක් වශයෙන් පවතින. දැන් අපි හිතමු ප්‍රශ්න කියලා ඉතින් අද තමයි දවස විතරයි භාග්‍යතුන් වහන්සේ නේද? එහෙමයි ස්වාමීනි. සීතල නම් සමහර දවස් විතරයි. ඒ බඩගින්න නම් මේ දවස් විතරයි. පිපාසයෙන් පීඩා විඳින මේ දවස් විතරයි. වැසිකිලි කැසිකිලි අමාරුවෙන් මේ පීඩා විඳින මේ දවස් විතරයි. ප්‍රඥාවටයි ඒක තේරුම් ගන්න ඉන්න පුළුවන් නම් ඉවසගෙන දරාගෙන. එහෙමයි ස්වාමීනි. දැක්කනේ එතකොට ඒ විවසීම තියන් ඉන්නේ ප්‍රඥාවට සත්කාර කරලා ඉන්නේ. ප්‍රඥාවට ගෞරව කර කර හො ඉන්නේ එතකොට. ප්‍රඥාවට ගෞරව කළා කියලා කියන්නේ. එතකොට ඔහු ගෞරව කළ තියෙන ධර්මයට. ධර්මයට ගෞරව කර කර ධාතු වදිනවා. ලේසි නෑ හැබැයි මේ කියන තරම්. එහෙමයි ස්වාමීනි. කියන තරම් ලේසි නෑ. කරගත්තොත් දුර්ලභ ලාභයක්. ස්වාමීනි ලෝකේ කොහේවත් බොහෝ ස්ථානවල වෙනත් බොහෝ කාරණා උදෙසා අපි පෙළ සැදෙනවා, පෝලිම් හැදෙනවා. ඒ නමුත් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දකින්න මේ පරිද්දෙන් අපට නැවතී සිටින්නේ. ඒ අපේක්ෂාව මුදුන්පත් කරගෙන වාසය කරන්න අපට මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන්. එච්චර අසිරිමත් මහා ගුණයක් වෙනුවෙන් අපිට මොකද මේ ගුණය ගැන ලෝකෙ අහන්න වෙන්නේ නෑනේ. එහෙමයි ස්වාමීනි. දැන් මේ ජීවිතේ අපි දැන් මේ භාග්‍ය ගෞතම රහත් සම්බුදුරජාණන් වහන්සේගේ කාල පරිච්ඡේදය ගත්තොත් එහෙම දැන් උන් 2560යි. ඒකිනුත් දැන් අතරමැද්දේ කාලේ කොච්චර කාලයක් මේ ගුණය අපිට අරහත්ත්‍ය සම්මා සම්බුද්ධත්වය ගැන අහන්නේ නැද්ද? එහෙමයි ස්වාමීනි. එතකොට ස්වර්ණමාලී සෑරජානන් වහන්සේ කොච්චර කාලයක් කැලෑවට වැහිලා තිබ්බාද? ලලාට ධාතුන් වහන්සේ කොච්චර කාලයක් කැලෑවේ වැහිලා තිබ්බද? එහෙමයි. 2560 මම මේ කියන්නේ ඒකත් විශාල කාලයක් අපිට නෑ එතකොට. සුළු කාලයයි එතකොට මේ ಗುಣ කතාව ලෝකේ තියෙන්නේ. ඒතර මේ ගුණයේ මේ සිහි කරගෙන අපිට පයක් ඔසවන්න පුළුවන්කම තියෙන සුළු කාලය. ඒතර අපේ ඒ කාලෙ මේ ජීවිතේ පුංචි කාලය. එහෙමයි ස්වාමීනි. ඒ දුක විඳින්න ඕන භාග්‍යතුන් වහන්සේ. නැත්තම් මේක හරියන්නේ නැහැ. ආයි මුණ ගස්සන ශාස්ත්‍රුන් වහන්සේ. අසත්පුරුෂය වෙනුවෙන් දීපදුව අසත්පුරුෂය මුණ ගස්ස. සත්පුරුෂයා වෙනුවෙන් දීපදුව සත්පුරුෂයා මුණ ගස්ස. එහෙනම් දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඈතර කරන ශාස්ත්‍රුන් වහන්සේ දෙව් මිනිස් දීපදුවත්
එන සසර දුකෙන් ඈතර කරවන කල්යාණ අදහස් දෙන සත්පුරුෂයා හරි මුණ ගැස්සයි. එහෙමයි ස්වාමීනි. එහෙමයි තියෙන්නේ. එහෙයි. ඉතින් ඒ වාසනාව ඔබට උදා වේවා මේ කාල පරිච්ඡේදයේ. අපිට ඒ වෙනුවෙන් කරුණු සිහිපත් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙයි ස්වාමීනි. ඒතර දුකේ හට ගැනීම ඊට පස්සේ දුකේ නැතිවීම පිළිබඳ අවබෝධය. හිත ඉපදිලා තියෙනවා නම් මෙහිමයි දුක නැති වෙන්නේ. මේ විදිහට කය හසුරවනකොට දුක නැති වෙනවා. මේ විදිහට වචන හසුරවනකොට දුක නැති වෙනවා. මේ විදිහට මනස හසුරවනකොට දුක නැති වෙනවා කියන අවබෝධය හිතේ ඇති වෙලා තියෙනවා නම් ඒක ප්‍රඥාවටයි. ස්වාමීනි කවර විදිහකටද ආර්ය අෂ්ටාංගික මාර්ගය? ඒ කියන්නේ මෙහෙමනේ. දැන් බොරුවක් කියනකොට තමන්ගේ හිත කෙලෙසෙනවා කියලා තමන්ට තේරෙනවනේ. ප්‍රඥාවටයි. එහෙමයි ස්වාමීනි. බොරු කීමෙන් වැළකීලා ඉන්නකොට තමන්ගේ හිත කෙලෙසෙන්නේ නැහැ කියලා තමන්ට තේරෙනවනේ ප්‍රඥාවටයි. කේලමක් කියනකොට කෙලෙසෙනවා කියලා තේරෙනවනම් ප්‍රඥාවටයි. කේලමක් කීමෙන් වැළකීලා ඉන්නකොට තමන්ගේ හිත කෙලෙසෙන්නේ නැහැ කියලා තේරෙනවනම් ප්‍රඥාවටයි. එහෙන් ප්‍රඥාවක් තියෙනවා නම් ඒකේ නාම බොරුවෙන් වළකිනවා. කේලමෙන් වළකිනවා. හිස් වචන කියද්දි තමන්ගේ හිත කෙලෙසෙනවා කියලා තේරෙනවනම් තමන්ම හිස් වචන කියන්නේ නැහැ. පරුස වචන කියද්දි තමන්ගේ හිත කෙලෙසෙනවා කියලා තේරෙනවනම් තමන් පරුස වචන කියන්නේ නැහැ. ප්‍රඥා අහේනිය කොච්චරද බලන්නද එතකොට? එහෙමයි ස්වාමීනි. සත්තු මරනකොට තමන්ගේ හිත කෙලෙසෙනවා කියලා තේරෙනවා නම් තමන් සත්තු මරන්නේ නැහැ. හොරකම් කරනකොට තමන්ගේ හිත කෙලෙසෙනවා කියලා තමන්ට තේරෙනවා නම් තමන් හොරකම් කරන්නේ නැහැ. අනාචාරය හැසිරෙනකොට තමන්ගේ හිත කෙලෙසෙනවා කියලා තමන්ට තේරෙනවා නම් තමන් අනාචාරය හැසිරෙන්නේ නැහැ. ප්‍රඥාව. අනුන්ගේ දේ තමන් සතු කරගන්න ප්ලෑන් කරනකොට තමන්ගේ හිත කෙලෙසෙනවා කියලා තමන්ට තේරෙනවා නම් ඒක ප්‍රඥාවටයි. එහෙමයි. අනිත් සත්‍යය වනසන්න විනාශ කරන්න කල්පනා කරත් තමන්ගේ හිත කෙලෙසෙනවා කියලා තමන්ට තේරෙනවා නම් ප්‍රඥාවටයි. තේරුණා නේද? එහෙමයි ස්වාමීනි. ඊළඟට මිත්‍යා දෘෂ්ටියෙන් තමන්ගේ හිත කෙලෙසෙනවා කියලා තමන්ට තේරෙනවා නම් ප්‍රඥාවටයි. වැරදි අදහස් දරාගෙන ඉන්නකොට හිත කෙලෙසෙනවා. වැරදි අදහස් දරාගෙන ඉන්නකොට. ඒතර මොකද වෙන්නේ? දැන් වැරදි අදහස් දරාගෙන ඉන්නවා කියලා කියන්නේ මොකද්ද? දන් දීමේ විපාක නැහැ කියලා දරාගෙන ඉන්නකොට ඒක විපාක විශ්වාස කරන්නේ නැත්නම් දානෙට කරහනවා. දන් දෙන්න හිතෙන්නේ නැහැ. එහෙමයි. ලෝභකමින් මසුරුකමින් හිත යට වෙනවද? සේවා කටයුත්තකින් පින් රැස් වෙනවා කියලා යහපත් දෙයක් උපදින කියලා මේ තමන්ගේ හිත පිළිගන්නේ නැත්තම් වැටහීමක් නැත්තම් තමන් කිසි සේවයක් කරන්නේ නැහැ. තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන් කැපකිරීමක් කරන්නේ. අම්මා තාත්තා කියන්නේ විශේෂ දෙන්නේ කියලා තමන්ට අවබෝධයක් නැත්තම් අම්මා තාත්තා මරන්න පුළුවන්. එහෙමයි. ඒතර ඒ අවබෝධය නැතිකම කොමකටයිද? දුෂ්ප්‍රඥකමටයි. ඒ අවබෝධය තියෙනවා නම් ප්‍රඥාවටයි. ඒතකොට නිරේ නේද ෂය කරගන්න එතකොට. ඒ අවබෝධය තියෙනවා නම් නිරේට යන දේ කරගන්නේ නැහැ. දුක්ෂය කරනවා. දුක්ෂය කරනවා. මනාවකට දුක්ෂය කරන ප්‍රඥාව කියන්නේ ඒක. එහෙමයි ස්වාමීනි. දැක්ක නේද? දුක නිරුද්ධ වන්නා වූ මාර්ගය ඒ වූ සැටියෙන්ම දැනගනී ප්‍රඥාව. බලන්න මේ කියන කුසලතාවයන් ටික තමන්ගේ මනස ඉපදිලා තියෙනවද කියලා. බුදුගුණ සිහි කර කර ඉන්නකොටද තමන්ගේ හිත සංසිඳෙන්නේ බඩගින්න ගැන හිත හිතා ඉන්නකොට බලන්න. පිපාසය ගැන හිත හිතා ඉන්නකොට බලන්න. එහෙමයි. ඒක සාමාන්‍ය මේ ලෝකේ පොදු ප්‍රශ්නනේ. ඉපදින උපදින හැමදා ජීවිතේකම පොදු ප්‍රශ්නනේ. මේ පොදු ප්‍රශ්න වල ඉන්න තාක්කල් සසර දුකට වැටෙනවා. හැබැයි සසර දුක නිමා කරනවා බුදු ගුණේ හිතනකොට. එහෙමයි ස්වාමීනි. ශාස්ත්‍රඥ වහන්සේගෙන් කරන කැපකිරීමේදී අර දුක දුරු කරන අන්නේ කුසලයට යාට හැකියාව තියෙන ප්‍රඥාවට පුළුවන්කම තියෙනවා. එහෙමයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න දැන් මේ පින්කමකට ගියත් ධාතු වන්දනාවට ගියත් ප්‍රඥාව පුබුදවන්න පුළුවන්. ප්‍රඥාව පුබුදවමින් වාසය කරන්න තියෙනවා. එහෙමයි. ඉතින් ඊනස්සේ මේ සොඳුරු පින්ඵල උපදව ගන්න අතරේ ඊළඟට මේ අධියුගයේ එතකොට අද මම දේශනාවේදී විශේෂයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒතර මේ ප්‍රඥා ඉන්ද්‍රිය කියන එක විශේෂ ඉන්ද්‍රියක්. විශේෂ ඉන්ද්‍රියක්. එතකොට මේ බුදුරජාණන් දේශනා කළ පින්වත් මහණෙනි කොපමණ ඉන්ද්‍රියන් වැඩූ බැවින්ද බහුලව වැඩූ බැවින්ද සීනාශ්‍රව භික්ෂුව ඉපදීම ෂය විය. බඹසර වාසයේ නිමා විය.
කළ යුත්ත කරන ලදී නිවන පිණිස කළ යුතු වෙන එකක් නැතයි දැනගන්නේ කොහොමද? අරහත් ප්‍රකාශ කරන්නේ කොහොමද? කොපමණ ඉන්ද්‍රිය වැඩුව කල්හි? මහා නිකම් ඉන්ද්‍රියක් වැඩුව. බහුලෝ කළ බැවින් මේ චීනාශ්‍රව භික්ෂුව ඉපදීම ක්ෂය විය. බඹසර වාසයේ නිමා විය කළ යුත්ත කරන ලදී නිවන පිණිස කළ යුතු වෙන එකක් නැතයි දැනගනිමි කියන. අරහත් ප්‍රකාශ කරයි කියන එක ඉන්ද්‍රියක් වැඩුව. ඉන්ද්‍රිය පහක් කතා කළානේ. ඔය හිත තුළ ගොඩනගන්න පුළුවන් ඉන්ද්‍රිය පහක් කතා කළා. අපි හතරක් කතා කළා, දෙකක් කතා කළා. ඒතර මේ ඉන්ද්‍රියන් පහෙන් එකම ඉන්ද්‍රියක් වැඩුවොත් සියලු දුක් දුරු කරගන්න. මොකද්ද? ප්‍රඥා ඉන්ද්‍රිය. එහෙමයි ස්වාමීනි. ප්‍රඥා ඉන්ද්‍රිය. අතරන් ආශ්චර්යයක්ද නේද? එහෙමයි ස්වාමීනි. අද මේ ප්‍රඥා ඉන්ද්‍රියෙන් මේ ශාස්ත්‍රුන් වහන්සේ හඳුනගත්තු ශ්‍රාවකයෙක් ගැන අද කතා කරන්නේ. ඒ ශ්‍රාවකයා හොයාගෙන යනවා ශාස්ත්‍රුන් වහන්සේ පියවර තියෙනවා. එහෙමයි. ඉන ශ්‍රාවකෙක් හොයාගෙන යන ශාස්ත්‍රුන් වහන්සේ නම පියවර තියන්න. ඒ ශ්‍රාවකයා සසරේ කොතරම්නම් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමයට පියවර තියලා ඇත්ද? ඒ ගුණයටයි ශාස්ත්‍රුන් වහන්සේ පියවර තියන්නේ. එහෙමයි. දැන් බලන්න හරි ආශ්චර්යයි. එතකොට බලන්න මේ ලෝකෙ ගත්තොත් දැන් නිගණ්ඨනාථ පුත්ත මක්ඛලී ගෝසාල වෙනුවෙන් පියවරයක් තිබුවා කියලා බුද්ධ දේශනාවක් නැහැ. තියන්නේ නැහැ ශාස්ත්‍රුන් වහන්සේ. අනුකම්පාවෙන් තියන්නේ නැත්තේ. කොහොම නිසාද? ශාස්ත්‍රුන් වහන්සේ ඒ මේ නිගණ්ඨය වෙනුවෙන් නිගණ්ඨනාථ පුත්ත ශාස්ත්‍රුන් වහන්සේ දැක්කොත් හිස ගලවල වැටෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ තරම් අසත්පුරුෂයි. අසත්පුරුෂය වෙනුවෙන් ශාස්ත්‍රුන් වහන්සේ එහෙම ලේසියෙන් පියවර දිහන්නේ නැහැ. එහෙමයි. අසත්පුරුෂයෙක්ගෙත් අසත්පුරුෂයෙක්. මිත්‍යා දෘෂ්ටිය තරම් බරපතලයි. ලෝකෙට මහා අවිහිංසාවාදී කියලා අදටත් ඉන්දියාවේ සත්කාර සම්මාන දක්වන අසත්පුරුෂ ප්‍රජාවක්. තේරුණා නේද? ශාස්ත්‍රුන් වහන්සේ පියවර තියන්නේ. එහෙමයි ස්වාමීනි. ආන්න ඒකයි. උන් බලන්න මේ දේශනා පුදුම ආශ්චර්යයි. ඒ දවස්වල අපිට පොඩි කොටස අද කරන්න වෙන්නේ. ඊට තමයි ඉතිරි කොටස කරන්න වෙන්නේ. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ මගධ ජනපදයේ චාරිකාය වඩිනවා පින්වත්නි. රජගහ නුවරට වැඩම කළා හිටියා. එතකොට භාර්ගව කියන කුඹල්කරුවාගේ කුඹල් බලන් හදන තැනක් තිබ්බා. ඉතින් බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩම කළා. එහෙමයි ස්වාමීනි. ශාස්ත්‍රුන් වහන්සේ පියවර තියපු ශ්‍රාවකයෙක් දැන් එතන ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ භාර්ගවයෙන් අහනවා භාර්ගව ඔබට බරක් නැත්තම් මම මේ කුඹල්හලේ මම දවසක් වාසය කරන්න කිව්වා. බලන්න හරි ආශ්චර්යයි නේ. එහෙමයි ස්වාමීනි. මේ දෙව් මිනිස් ලෝකයාගේ එකම ශාස්ත්‍රුන් වහන්සේ. පුදුම වැඩක් මේක නේද? ශාස්ත්‍රුන් වහන්සේ කුඹල්හලක ඉන්නව නම් දෙයනේ. දෙව් මිනිස් ලෝකයාටම ශාස්ත්‍රුණු ඒ ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන් අපට බැරිද එහෙමයි ස්වාමීනි. පොඩ්ඩක් පැයක් දෙකක් හිට ගන්න ඉන්න? දවසක් පොලිමේ ඉන්න එහෙමයි. නේද? කුඹල්හලක ඉන්න ශාස්ත්‍රුන් වහන්සේ කියනවා ස්වාමීනි අනේ මට නම් බරක් නැහැ. නමුත් වේලාසනෙන් ඇවිදලා ඉන්න පැවිද්දෙක් ওই ශාලාවේ ඉන්නවා. ඉතින් ඔහු අනුමත කරනවා නම් ස්වාමීනි කැමති පරිදි වැඩ ඉන්න කියලා. හරි පුදුමයි කාලේ. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ මම හරි ආශ්චර්යයි. ඒ දවස්වල පුක්කුසාති නමින් කුල පුත්‍රයෙක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උත්සාහ හිතා ශ්‍රද්ධාවෙන් ගිහි ජීවිතය අතහැරලා පැවිදි වෙලා ඉන්නවා. මට මතක හැට අටුවාවල තියෙන රජෙක් නේ. එහෙමයි එක ස්වාමීනි. ප්‍රදේශයක රජෙක්. එහෙමයි. කවුරු වෙනුවෙන්ද? බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තාම දැකලත් නැහැ. ගිහි අතහැරලා. ඔහු තමයි කුඹල් ශාලාවේ කලින්ම නවාතැන් ගන්න ඇවිත් සිටියේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ පුක්කුසාති වෙත වැඩම කළා. දැන් තමන්ගේ ගෝලෙක් ගාවට දැන් මේ යන්නේ. එහෙමයි. වැඩම කළා අහනවා දැන් ඒ උත්තමයට බණ කියන්නයි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ අසිරිමත්. තමන්ට බණ කියන්න ආපු ගෝලයා වෙනුවෙන් යනවා ඉස්සරහට. එහෙමයි. ස්වාමීනි අවසරයක් ලැබේවා දැන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අර නිතරම අපට සිහිපත් කරන කරුණ සාතුන් වහන්සේ කෙරෙහි ආදර ගෞරවයක් හිතේ යම් පමණ වැඩිවන්නේද දියුණුවන්නේද සකසා පෙරලා ධර්මයේම සාතුන් වහන්සේම අපට සම්මුඛ වෙනවා කියන කරුණ දැක්ක නේද දැන් මේ? එහෙමයි. දැන් මේ ශාස්ත්‍රුන් වහන්සේ උත්තම වෙනුවෙන් පියවරක් තියලා පිරු. එහෙමයි.
ගුණ පිරු සත්පුරුෂය වෙනුවෙන් දීපුදු පුරුෂයයි. එහෙම නැති කෙනාට ශාස්ත්‍රඥ වහන්සේ පියවර තියන්නේ නැහැ. එහේ ස්වාමීනි. ඊට පස්සේ අහනවා ගිහිල්ලා අහනවා බලන්න පුදුමයි. පින්වත් භික්ෂුව ඉතින් ඔබට බරක් නැත්තම් එක රාත්‍රියකට මම මේ කුඹල්හලේ වාසය කරන්නම් කියලා. එහෙම ශාස්ත්‍රඥ වහන්සේ. එහෙම ශාස්ත්‍රඥ වහන්සේ. එහෙම ශාස්ත්‍රඥ වහන්සේ නමක් වෙනුවෙන් අපි එක දවසක් හිටගෙන ඉන්න ඕන හරියට. ඊතරම් පවිත්‍ර චරණ එතමම් ධර්මයන්. පවිත්‍ර චරණ ධර්මය. එහෙමයි ස්වාමී. බඩගින්නෙන් අපි දවසක් පිපාසයෙන් දවසක් රස්නෙන් පීඩාව දවසක් ඉවසුවත් ඒ ශාස්ත්‍රඥ වහන්සේ වෙනුවෙන් අප වෙනුවෙන් සංසාරේ සත්පුරුෂෝ පියවර තියවන. දැන් පුක්සාති ඒ වගේ සත්පුරුෂය වෙනුවෙන් පියවර තියලා තියෙනවා. ඒ ගුණයට ශාස්ත්‍රඥ වහන්සේට පියවර තියන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. එහෙම ගුණයක් නැති අසත්පුරුෂයෙක් වෙනුවෙන් ශාස්ත්‍රඥ වහන්සේට පියවර තියන්න බෑ. ඇයි ඒ? ඒ අසත්පුරුෂයාට මහා හානියක් වෙනවා. එහෙමයි ස්වාමීනි. ඔව්. ඊට පස්සේ කියනවා එක දෙම්මාර කියන්නේ අර මතකද අපි පෙරමි ළඟදී කතා කළා දේශනාව පාතික සූත්‍රය. අර අසත්පුරුෂයෙකුට සිතවිල්ලක් ඇති වෙනවා භාගතුන් වහන්සේ එක පිරිදි පාරන මං ඉරිදි දෙකක් පානවා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ වඩිනවනේ එතෙන්ට. ඊට පස්සේ දැන් අනිත් මිනිස්සු මොකද උනේ කුල්මත් වෙලා දැන් එහෙනම් හොඳ දෙයක් කරන්න පුළුවන් කියලා පාතික එක්කරගෙන යන හදනවනේ. එක්කරගෙන බෑ නැගිටවන්න බෑ ආසන. බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා කියනවා. බුදුරජාණන් දේශනා කරනවා. ඉතින් මේ බුදුරජාණන් ඒ සිත අත්හරින්න නැතුව මම බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යනවා කියලා කිව්වොත් එහෙම හිස ගලවල වැටෙනවා. එහෙමයි. මේ සිත අත්හරින්න නැතුව මම භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න යනවා කියලා කිව්වොත් එහෙම හිස ගලවල වැටෙනවා. දැක්කනේ අසත්පුරුෂ ඒ ගුණේ අසත්පුරුෂයේ ස්වභාවයට තියන්න බෑ පියවරක්. හිස ගලවල වැටෙනවා. එහෙම කෙනෙක් කෙනේ ශාස්ත්‍රඥ වහන්සේ දැන් පියවරක් තියයි ඉස්සරහට යන්නේ නැහැ. අනුකම්පාවෙන් යන්නේ නැත්තේ. එහෙමයි ස්වාමීනි. මේ ලෝකේ ධර්මතාවයක් ඒක. එහෙනම් බලන්න එහිමත් ධර්මතාවයක් තියෙනවා නම් සත්පුරුෂය වෙනුවෙන් එහෙනම් පියවරක් තියෙන එක. ඉතින් සත්පුරුෂයට ඒක දරා ගන්න පුළුවන්. හැම කෙනා වෙනුවෙන් පියවර තියන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. ඒ ශාස්ත්‍රඥ වහන්සේ තියෙන පියවරට අර වගේ ක්වොලිටියක් තියෙන එක දරා ගන්න. එහෙමයි ස්වාමීනි. දැක්ක නේද? ඒතර භාග්‍යතුන් වහන්සේ එහි භික්ෂුභාවයෙන් හැම කෙනාම පැවිදි කරන්නේ නැහැ. එයාට ඒ ගුණේ තියෙනවා. තේරෙනව නේද? එහෙමයි. නැත්තම් හිතනවනේ දැන් සමහරලාට ඒ කෙනාට එන ගුණී තිබුණ නැත්තම් එන මේ ඇයි හැම කෙනාටම ඒ භික්ෂුභාවය ලබා දෙන්නේ නැත්තේ එතකොට? ඒ ගුණයක් තියෙනවා. හැබැයි ශාස්ත්‍රඥ වහන්සේ මේ කෙනා වෙනුවෙන් පියවර තියන්න ගුණේ තිබ්බා. හැබැයි ඒ භික්ෂුභාවයෙන් ලබන මේ පැවිද්ද ලබන්න ඒ ගුණේ තිබ්බේ නැහැ. ඒ පින කළා තිබ්බේ නැහැ. එහෙමයි. හරි පුදුමයි. පුදුම දෙයක් මේක. බලන්නකො දේශනා ඉවරෙද්දී අපිට දේශනා සමහර දෙකක් තුනක් කතා කරන්න. එහෙමයි. ඊට පස්සේ කියන පින්වත් භික්ෂුවතිය ඔබට බරක් නැත්නම් එක රාත්‍රියක් මම කුඹල්හලේ වාසය කරන්නම් කිව්වා. ආයතන වහන්සේ මේ කුඹල්හල කිසි කරදරයක් නැහැ කිව්වා. සැපසේ වාසය කරන්න කිව්වා. භාග්‍යතුන් වහන්සේ දැන් කුඹකාර ශාලාවට වැඩම කළා පැත්තකින් අනී තන ඇතිරියක් දාගෙන භාග්‍යතුන් වහන්සේ ඉන්නවා. පළඟ බැඳගෙන. භාවනා අරමුණේ සිහිය පිහිටවගෙන ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ රාත්‍රී බොහෝ වෙලාවක් දැන් භාවනාවෙන් හිටියා. පුක්කුසාතිත් රාත්‍රී බොහෝ වෙලාවක් භාවනාවෙන් හිටියා. ශාස්ත්‍රඥ වහන්සේ දන්නේ නැහැ කවුද කියලා. එහෙමයි. ඒතර බුදුරජාණන් වහන්සේ මෙහෙම විතර මේ පින්වත් කුල පුත්‍රයා ඉතා සිද්ධාන්න ඉරියව් පවත්වනවනේ. මම මොහොගෙන් විමසන්ට ඕන කියලා. බුදුරජාණන් වහන්සේ පුක්කුසාති අමතාව දාලා. දැන් බලන්න තන ඇතරියක ශාස්ත්‍රඥ වහන්සේ ඉන්නවනේ ශ්‍රාවකෙක් ඉන්නේ. ඒ ශ්‍රාවකෙට ගුණේ නැත්තම් ඉන්නේ නැහැ. ගුණේ තියෙනවා ශ්‍රාවකෙට. එහෙමයි ස්වාමීනි. ඒක දරා ගන්න ශ්‍රාවකෙට ගුණේ තියෙනවා. ඒතර එහෙම ගුණයක් ලබන්න අපි කොච්චර සංසාරේ ඒතරට ගුණ පුරන්න ඕනද නේද? ස්වාමීනි මේ ධම්මග දායාද වන්න ධර්මයේ දායාද වන්නත් එතකොට අපි කොතරම් තුනුරුවන්ට ගුණ සත්කාර කරලා තියෙන්න ඕනද? එහෙමයි ස්වාමීනි. සත්පුරුෂයෙක්ගේ අවධානය ලබන්න සත්පුරුෂ දහමක් මේ කන් දෙකට ඇහෙන්න කන් දෙකට ඇහුණත් හිතට යන්න එහෙමයි. තෙරුවන් විශ්ේ අප්‍රමාණ කැපකිරීම් කරලා තියෙනවා. සීතල අතහැරලා රස්නේ පීඩා අතහැරලා බඩගින්න පිපාසය අතහැරලා තෙරුවන් වෙනුවෙන් සත්කාර කරන්න.
එහෙම සත්කාර කරන්න බැරි අසත්පුරුෂයෝ තමයි මේ උදාර පින්කම් වලට ගරන්නේ. එහෙමයි. එච්චරයි. තමන්ම තමන්ට ලකුණු දදා. ඒතර හරි ආසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පින්වත් භික්ෂුව ඔබ කවුරු වෙනුවෙන් පැවිදි වුණේ කියලා ඇහුවා. ඔබේ ශාස්ත්‍රඥ වහන්සේ කවුද? ඔබ ආස කරන්නේ කාගේ ධර්මයටද? ආයමුතුන් වහන්සේ ශාක්‍ය කුලයෙන් පැවිදි වූ ශාක්‍ය පුත්‍ර වූ ගෞතම නම් ශ්‍රමණයන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඒ භාග්‍යවත් ගෞතමයන් වහන්සේ පිළිබඳ මෙබඳු කල්යාණ කීර්ති ഘോഷාව පැතිර යනවා. ඒ භාග්‍යතුන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධයි දැක්ක නේද? විද්‍යාචරණ සම්පන්නයි, සුගතයි, ලෝකවිදු, අනුත්තර පුරිස ධම්ම සාරථී වනසේක, සත්තා දේව මනුස්සම් වනසේක, බුද්ධ වනසේක, භගවා වනසේක කියලා මහා කීර්ති ഘോഷාවක් පැතිරුණා. එහෙමයි. මම පැවිදි වුණේ අන්නේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් කියන. එහෙනම් ඔබ අරහන් සම්මා සම්බුදු විද්‍යාචරණ සම්පන්න ගුණ හිත හිතා අවුවේ ඉන්න. ගුණ හිත හිතා ඔබ රස්නේ ඉන්න, සීතලේ ඉන්න, හිතගෙන ඉන්න, බඩගින්නේ ඉන්නේ ගුණ හිත හිතා. එතකොට මොකද වෙන්නේ? රාජකම් ලැබුණත් ඒ ගුණ කීර්ති ഘോഷාව ලෝකේ ඇහෙනකොට ඔබ ගිහි අතහරින කෙනෙක් වෙයි. ඒ සියල්ල අතහැරලා ශාස්ත්‍රුන් වහන්සේ හොය යන කෙනෙක් වෙයි. එහෙමයි තියෙන්නේ. සුපටිපන්න උජුපටිපන්න ගුණ හිත හිතා ඔබ ඒ දුක් පීඩා දරාගෙන ඔබ ඉන්න මේ ධාතු වන්දනාවේදී. එතන මොකද වෙන්නේ? ඔබ මේ ශ්‍රී නාමි ගුණ ඇහෙද්දී ඔබ මොකද වෙන්නේ? ඔබ යනවා. ඔබ යන කෙනෙක් වෙනවා. එහෙමයි ස්වාමී. පීඩා එතකොට මේ පීඩා අතහරින කෙනෙක් වෙනවා. ගුණේට හිත නැමෙන කෙනෙක් වෙනවා. එහෙනම් පීඩා විඳ ධාතු වැන්දොත් පීඩා විඳ ධාතු වැන්දොත් ඒක තමයි මේ ඉරණම. එහෙමයි. දැන් බල රජකම් අතහැරලා සිටුකම් අතහැරලා ඔක්කොම අතහැරිය කුමක් වෙනුවෙන්ද? ගුණ වෙනුවෙන්. මොන බලන්න ධර්මයේ මොන ගස්සන හැටිද? ඊට පස්සේ කියනවා මං මේ ගුණ වෙනුවෙන් මේ ගිහි අතහැරියා. ඒ භාග්‍යතුන් වහන්සේ තමයි මගේ ශාස්ත්‍රුන් වහන්සේ. මං කැමති ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයටයි. දැක්ක නේද? එහෙමයි. එවන් උත්තමයෙකුට සත්කාර කළා නම් සසර ඊළඟ දෙවෙනි දේ මොකද්ද? එවන් උත්තමයෙකුගේ දහමට කැමති කෙනෙක් වෙනවා. එවන් උත්තමයෙකුගේ දහමට කැමති කෙනෙක් වෙනවා. දැන් මේ කියන්නේ ඒ උත්තමයෙකුගේ දහමටමයි මම කැමති කියනවා. ස්වාමීනි මොනතරම් පාරිශුද්ධ පවිත්‍ර නිර්වෘල්තාවයක් භාග්‍යවතුන් වහන්සේ උදෙසා හිතේ දැක්ක නේද? එහෙමයි ස්වාමී. යාර වගේ දැන් දීපිදු කට්ටිය. එහෙයි ස්වාමී. ඔබත් එහෙනම් මේ ධාතු වන්දනාවේ දීපු දාගෙන ඉන්න. මෙතන තමයි ඉරනවා අන්තිමට. ඒ දහමට දීපුදන කෙනෙක් වෙනවා. පින්වත් එහෙනම් මේ ධාතු වන්දනාවට දීපු දාගෙන හිටපු අයගේ ඉරණම මේක. එහෙමයි. පින්වත් භික්ෂුව මේ දිනවල මේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ කොහෙද? ඊට පස්සේ අහනවා පින්වත් භික්ෂුව මේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ කොහෙද කියලා ඇහුවා. ආයුෂ්මතුන් වහන්සේ උතුරු ජනපදයේ සාවස්ති කියලා නගරයක් තියෙනවා. අන්නේ තමයි මේ දවස්වල භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. පින්වත් භික්ෂුව ඉතින් ඔබ මේ භාග්‍යතුන් වහන්සේ දැකලා තියෙනවද? ඒ වගේම දැක්ක හඳුනා ගන්න පුළුවන්ද? අනේ ආයුෂ්මතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මම දැකලා නෑ. දැක්කොත් හඳුනා ගන්නත් අමාරුයි. දැක්ක නේද උඩ? දැන් ඔබට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී දේහේ පේන්නේ නෑ. ධාතුන් වහන්සේලා වඳින්නේ නැද්ද සමහර විට? හැබැයි ශාස්ත්‍රඥ වහන්සේ ගුණේ සිහි කර කර ඔබ යන්නේ. ඒ රහතන් වහන්සේලා ගුණේ සිහි කර කර ඔබ යන්නේ දැන්. එහෙමයි ස්වාමී. ගුණේ සිහි කර කර ගියොත් මෙන්න වටිනාකම. දැක්කේ නැතත් දැන් මේ රජතුමා ගිහිගේ අතහැරියා. ශාස්ත්‍රඥ වහන්සේ. ආන්නේ වගේ තමයි. ගුණේ සිහි කර කර මේ දුක් පීඩා ඉවසගෙන ගියොත් රජතුමා රජකම් අතහැරලා, ධනය අතහැරලා, පරිවාර සම්පත්තිය අතහැරලා ඔක්කොම අතහැරලා ශාස්ත්‍රුන් වහන්සේ ගුණ රාවය හෙනකොට යන්නේ යම්සේද?
ඔබත් මේ වෙලාවේ සීතල අතහැරලා රස්නේ අතහැරලා උණුසුම අතහැරලා ඔබ මේ වෙලාවේ ගුණේ ඉදිරියේ පෙළ ගැහුනොත් ධාතු වන්දනාවේදී එහෙමයි. අන්න එහෙනම් ඔබ ඒකේ කෙලවර අන්තිම මේක තමයි. කෙලවර අන්තිම මේක. ඒතර බුදුරජාණන් වහන්සේට මෙහෙම හිතුණා. මේ කුල පුත්‍රයා මා උදෙසා පැවිදි වූ කෙනෙක්. මං ඔහුට ධර්මයේ දේශනා කරනවා නම් හොඳයි කියලා. දැක්ක නේද? බුදුරජාණන් වහන්සේ ආයුෂ්මත් පුක්කුසාති අමතා වදාලා. අපි මේ කොටස හෙට තමයි කතා කරන්න වෙන්නේ. එහෙමයි ස්වාමී. ඒ නිසා පින්වත්නි මේ වන්දනාව මගහැර ගන්න එපා. ඔබ මේ ධාතු වන්දනාවට මේ අයුරින් පෙළ ගැසෙන්න. ඔබ ශාස්ත්‍රඥ වහන්සේ මේ අයුරින් මුණ ගස්සයි. ඒ ශ්‍රී සද්ධර්මයේ මේ අයුරින් මුණ ගස්සයි. ඉතින් ඒ නිසා ඒ උදාර ගුණ සම්පත්තිය පුරන්නට මේ පින්වත් සියලු දෙනාට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අපි හැමදෙනාටම අනුග්‍රහ පිණිස අප කෙරෙහි කරුණාවෙන්ම ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා ශ්‍රද්ධාව මුදුන්පත් කොටගෙන මේ උතුම් පින්කම් මේ සමාදන් වන්න, විශේෂයෙන් ධාතු වන්දනාවේ සමාදන් වන්න ආශිර්වාද සිදු කරමින් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසෙත් අපට දහම් දේශනා කොට වදාළ. ඉතින් අපි හැමදෙනාම ගරුතර මහා සංඝරත්නයේ සමා කොටගෙන ආදර ගෞරවයෙන් වන්දනා කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිසත් ඊටම ගෞරවයෙන් ආරාධනා කරගන්නවා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිත කසරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ බිබිල කූරගම්මන කුමාර නිවසේ පදිංචි විශ්‍රාමලත් විදුහල්පති සුදුබණ්ඩා වාසල මහත්මයා, විශ්‍රාමලත් සෝමාවතී වාසල ගුරුතුමිය ඇතුළු දූදරු පිරිස සහ මොනුබුරු මිනිපිරියන් ඥාති පිරිස ඒකරාශී වෙලා මේ උදාර පින්කම් සිද්ධ කරගන්නේ. ඉතින් මේ රැස්වන උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පින් අනුමෝදන් වේවා. සක් දිවිඳුන් විස්කන්ධය උපුතු ඒ වගේ විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට්‍ර සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ප්‍රදේශ භාර පළාත් භාර සියලු සත්පුරුෂ දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ලෝකපාලක දෙවියන් බමුණු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, උපාසක දරුවන්ට, අනගාരിക මෑණිවරුන්ට, ඒ වගේම සදහවත් ගිහි පිරිසට සලසා දෙත්වා. ඒ කරගෙන යන උතුම් ඒ ධාතු ප්‍රදර්ශනී සෝසේ කරන්නට, ඒ වගේම සියලු සංඝයා වහන්සේලා මේ දිනවල කරගෙන යන ශාසනික සේවාවන් සෝසේ කරන්නට දෙවියෝ දැහැමි රැකවරණ සලසත්වා. දෙවියෝ උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, අනගාരിക මෑණිවරුන්ට, උපාසක දරුවන්ට, ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදෙනී සුබෝධි ස්වාමීන් වහන්සේට, ශ්‍රද්ධා මාධ්‍යාලයේ වෙනුවෙන් කැප වෙන මහා සංඝරුවනට, උපාසක දරුවන්ට, අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. කරගෙන යන ශාසනික කටයුතු සුවසේ කරන්නට දෙවියෝ උපකාර කරත්වා. තුනුරුවන අනන්ත ආශිර්වාද සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාර පින 2022 මාර්තු මාස 30ක් වන දින මිය පරලෝකෝස් වසර 5ක් සම්පූර්ණ වන පුංචි බණ්ඩා වාසල පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. මීට වසර 13කට පෙර මිය පරලෝකයේ එච්.එම්. බණ්ඩාර මණිකා මෑණියන්ට, මීට වසර 37කට පෙර මිය පරලෝකයේ W.M. මුතු බණ්ඩා පියාණන්ට, මීට වසර 10කට පෙර මිය පරලෝකයේ ආර්.බී. සුදුකුමා මෑණියන්ට, දෙමව්පියන්ට සතර දිනාට මේ පින් අනුමෝදන් වේවා. මීට වසර 25කට පෙර මිය පරලෝකයේ W.M. ඥානපාල සොහයුරාට,
පවුලේ මිය පරලෝකී සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලොව වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණා උදාර පින් අද දවසේ ධර්ම දානය සඳහා උපකාර කළ ඒ බිබිල කුමාරගම්මන කුමාර නිවසේ පදිංචි විශ්‍රාමලත් විදුහල්පති සුදුබණ්ඩා වාසල මහත්මයාට, විශ්‍රාමලත් සෝමාවතී වාසල ගුරුතුමියට, දරුවන්ට, මුණුපුරු මිනිපිරියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. කරන කියන දැහැමි කටයුතු සඵල වේවා. විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා වෙල්ලස්ස බින්තැන්න මඩකල්පු තෙපලාතේ අධිකරණ සංඝනායක, ඌව පළාතේ හිටපු පිරිවෙන් අධ්‍යක්ෂක, වෑගම ශ්‍රී සද්ධර්මාලංකාර පිරිවෙනේ පරිවේනාධිපති, සද්ධර්ම කීර්ති චෛතිහාසික කොටපල පියංගල රජමහා විහාරයේ විහාරාධිපති, ඌව වෙල්ලස්ස අධිකරණ සංඝනායක පින්වත් බදුල්ල ගම්මන ගුණරත්න නායක ස්වාමි පාදයන්න් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. හැපොල ජයසුමනාරාමේ විහාරාධිපති පින්වත් කින්දගල්ලේ සුදම්ම නායක ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. කරගෙන යන සාසනික කටයුතු සුවසේ කරන්නට තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාාර පින ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම, අපගේ පින්බර දෙමව්පියන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ධර්මයේ හැසිරෙන්න උපකාර කළා වූ සියලු දෙනාටම, ඒ වගේම සිව්පසයෙන් අනුග්‍රහ කරන සියලු දෙනාටමත්, කුඩා කල සිට උපකාර කළා වූ සියලු ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මයේ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අප හැමදෙනාටම අනුකම්පාවෙන් පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණු බිබිල කුරගම්මන කුමාර නිවසේ පදිංචි විශ්‍රාමලත් විදුහල්පති සුදුබණ්ඩා වාසල පින්වන්ත මහත්මයා, විශ්‍රාමලත් සෝමාවතී වාසල පින්වන්ත ගුරුතුමිය ඇතුළු පින්වන්ත දූ දරුවන්, මුණුබුරු මිනිබිරියන් ඥාතින් වශයෙන් ඒ පිනැති හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපේ තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ හදවතේ වඩා හිඳවාගෙන පින්කම් කරගන්න අවස්ථාව බව අද දවසෙත් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට කරුණානුකම්පාවෙන් පෙන්වා වදාලා. ඉතින් සර්වඥ ශ්‍රී ධාතු වන්දනාවට සකසා ඒක රාසී වෙමින් පින් පුරන්නට හැමදෙනාට වාසනාව ධෛර්යය උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත සම්බුදු සිත කසිරිය සදහම් සාකච්ඡාව ඔබට සමීප කරමින් මුණ ගැහෙන්නම්. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.